साधु 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 नमस्कार වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි පිවිතුරු නිවන් මඟ පිළිබඳව ඔබට දැනගත යුතු දහම් කරුණු මේ දහම් වැඩසටහනෙන් කියලා දෙනවා. අද ධර්ම දේශනාව සඳහා ශ්‍රද්ධා රූප වාහිනියෙත් ලක්විරු ගුවන් විදුලියෙත් විකාශනය කිරීම සඳහා ධර්ම දායකත්වයේ සලසන්නේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු පින්වත් සංජීවනී නිරෝෂිකා චන්ද්‍රානී බදුල්ලගේ සහ මංගලිකා කුමාරසිංහ යන පින්වතුන් එකතු වෙලා මේ පින්වතුන් විශාල පිනක් රැස් කරගන්නවා ධර්ම දානය සිද්ධ කරලා අනිත් එක අද විශේෂ කාරණාවක් කියලා දෙන්නේ ජීවිතේම සුන්දර කරවන භාවනාවක් ගැන. කය පිළිබඳව සිහිය පිහිටවන විශේෂ භාවනාවක් ගැන කියලා දෙන්නේ ජීවිතේම සුන්දර කරවන භාවනාවක්. රාගගින්න නිවන භාවනාවක්. එතකොට හිත නොමග යන එක වැළකෙන භාවනාවක්. ඉතින් අපි මේ පිවිතුරු නිවන් මඟ දහම් වැඩසටහන තුළින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37 විස්තර කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එයින් පළවෙනි කාරණාව කායානුපස්සනාව සතර සතිපට්ඨානෙ. කායානුපස්සනාවේ කායානුව සිහිය පවත්වන විදි 14ක් තියෙනවා. එයින් ආනාපාන සති භාවනාවත් ඒ වගේම ඉරියාපත භාවනාවත් සති සම්පජඤ්ඤ භාවනාවත් කියන භාවනා තුන අපි මේ වෙනකොට ඉගෙනගෙන තිබෙනවා. පින්වතුනි මේ ලෝක සත්වයාම මුලා වුණේ කයට. මේ ලෝක සත්වයාම මුලා වුණේ කයට. මේ කය අම්මා තාත්තා නිසා ඇති වෙලා ඒ වගේම ඉලීම් පිරිමැදීම් වලින් යුක්තව ආහාර නිසා පෝෂණය වෙවි පවතින ශරීරයක් සතර මහා ධාතුන්ගෙන් හටගෙන. එතකොට මේ සතර මහා ධාතු සහිත මේ ශරීරය යම්කිසි කෙනෙක් අවබෝධ කළොත් සතර මහා ධාතු යම් තැනක පිහිටන්නේ නැත්තම් එතන නාම රූප පිහිටන්නේ නැහැ. එතන තමයි විඥානේ නිරුද්ධ වීම සිද්ධ වෙන්නේ. එතකොට නාම රූප නිරුද්ධ වෙන්නේ නැද්ද? එතන විඥානේ තියෙනවා. නාම රූප යම් තැනක නිරුද්ධ වෙලා නැද්ද? එතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු තියෙනවා. ඉතින් අපි අද විස්තර කරගමු ඔබට තේරෙන භාෂාවෙන් මේ අපි අහුවෙච්ච ගැටයක් ගැන. මේ ලෝක සත්වයාම අහුවෙච්ච ගැටයක් තමයි මේ අපේ හිත එකිනෙකාට බැඳිලා යන එක.
විශාල මර උගුලකට ලක් වුණා. අපි එකිනෙකාට බැඳී ගියා. රාගයෙන් බැඳී ගියා. ඇලීමෙන් බැඳී ගියා. ඊළඟට හිත තුල කාමරාගය උපදිනවා. ඒකට මේ පණ ඇදදින් කාමරාගයෙන් බෙට කනවා. ඊළඟට අහන දකින රූප ශබ්ද ගන්ධ රස කෙරෙහි කාමරාගයෙන් බැඳී යනවා. මේ ලෝක සත්වයාගෙන් බහූතරයක් දෙවි දෙවි ඉන්නේ රාගය නිසා. එතකොට මිනිසුන්ගේ හිතේ විරාගය උපදිනවා අඩුයි. මේකට හේතුව කය ගැන ඒ අර රාගයේ සංසිඳෙන විදිහේ මානසිකාරයක් නැහැ. රාගයේ සංසිඳෙන විදිහේ මානසිකාරයක් තියෙනවා නම් ඒ රාගයේ සංසිඳව ගන්න පුළුවන්. පින්වතුනි මේ කාමරාගයෙන් ගිනි ගන්න හිත නිවන්ට කයේ යථා ස්වභාවය අවබෝධ කරව ගන්නට භාවනාවක් තියෙනවා. ඒන් ජීවිතේම සුන්දර වෙනවා. ජීවිතේම ලස්සන වෙනවා. පිවිතුරු සුන්දර ලස්සන හිතක් ඇති වෙනවා. නමුත් භාවනාවේ නම අසුභ භාවනාව. ජීවිතේම ලස්සන වෙන සුන්දර වෙන භාවනාවේ නම පිළිකුල් භාවනාව. නමුත් භාවනාවට බය වෙනවා. අසුභ බය වෙලා. පිළිකුල් කෙනෙකුට බය වෙනවා. ජීවිතේ කැත වෙලා. එතකොට ජීවිතේ කැත වෙනවා. අපවිත්‍ර වෙනවා. රාග ගින්නෙන් දැවි යනවා. රාග කිලුටෙන් කිලුටු වී යනවා. රාග මලෙන් මල බැඳී යනවා. එතකොට ඒ කෙනාගේ ජීවිතේ ගොඩාක් අකටයුතුකම් සිද්ධ වෙනවා. නොපනත්කම් සිද්ධ වෙනවා. අනිත් අය චී කියලා කෙල ගහන කටයුතු සිද්ධ වෙනවා. මේ ඔක්කොම වෙන්නේ රාග ගින්න නිසා. දැන් සාමාන්‍යයෙන් අද අපි ඉගෙන ගන්න අසුභ භාවනාව අනිවාර්යයෙන්ම මේ ලෝකේ සියලු සත්වයෝ මේ භාවනාව ඉගෙන ගන්නවා නම් කොයි තරම් හොඳද? හේතුව මේක තේරුම් ගන්න බැරි වීම නිසාමයි මේ ලෝක සත්වයා මෙච්චර ආගාධයකට වැටුනේ. එතකොට පින්වත්නි දැන් සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට හිතෙන්න පුළුවන් අසුභ භාවනාව ඉගෙන ගත්තට පස්සේ හිතේ රාගය නැති වෙනවා නම් රාගය සංසිඳෙනවා නම් ඉතින් එහෙම වුණොත් අපි පෞල් ජීවිත ගත කරන්නේ කොහොමද? එතකොට මේ ගිහි ජීවිතයක් අපිට ගත කරන්න බෑ නෙව කියලා. ඔන්න අපි කිමු විවාහපත් වෙච්ච දෙන්නෙක් ඉන්නවා. එතකොට ඒ විවාහපත් වෙච්ච පිරිමියෙකුට තමන්ගේ බිරිඳ කියලා එක්කෙනෙක් ඉන්නවා. මේ ලෝක ජනගහනයේ භාගයක්ම ස්ත්‍රීන්. භාගයකටත් වැඩිය. අපි ගත්තොත් එහෙම කෝටි 700ක් නම් මිනිස්සු කෝටි 350කට වැඩි ස්ත්‍රීන් ඉන්නවා. එතකොට තමන්ගේ බිරිඳ කෙරෙහි රාගය පැවැත්වීම අපි කියමුකෝ ලෝකේ සම්මතයි කියලා. එතකොට එයා කෝටි 350කට වැඩි අනිත් ස්ත්‍රීන් ගැන හිතේ විරාගයක් පවත්වනවා. එහෙනම් එයාගේ හිතටත් අසුබ මානසිකාරයක් ඕන. ගිහි ජීවිතේ සෑම පිරිමියෙක්ම මේ අසුබ මානසිකාරය ඉගෙන ගත යුතුයි. ස්ත්‍රියක් ගත්තොත් තමන්ට ස්වාමියෙක් ඉන්නවා. එක පිරිමියෙක්. તો ලෝක ජනගහණයෙන් ගත්තොත් කෝටි 350ක් පිරිමි ඉන්නවා. ඒතකොට තමන්ගේ හිතේ කෙලෙස් තමන්ගේ පිරිමියාට පමණක් කියලා ලෝක සම්මතයක් තියෙනවා නම් අනිත් පිරිමි කෝටි 350ටම ඒ ස්ත්‍රිය විරාගයක් පවත්වන්න ඕන. ඒ කියන්නේ පෙරේතකම හිතෙන් නැති කර ගන්න ඕන. ඒතකොට ඒකටත් ඒ ස්ත්‍රිය හිතේ විරාගී සංඥාවක් පවත්වන්න ඕන. ඒ නිසා ඒ ලෝකයේ සියලු ස්ත්‍රීන්ද අසුබ මානසිකාරය ඉගෙන ගන්න ඕන. මේ අසුබ මානසිකාරයේ හිතේ වැඩ කළොත් එහෙම ඒ රාග අරමුණක්, කාම අරමුණක්, කාම සේවනය කරන සිතිවිල්ලක් ආවොත් ඒ සිතිවිල්ල
ඒ අසුබ සංඥාව සිහි කිරීම ඉදිරියේ ගින්දරකට දාපු කුකුල් පිහටක් වගේ මේ හැකිලිලා යනවා. ඉක්මනට ඒ සිතුවිල්ල නැති කරගන්න පුළුවන්. අපි මොකටද ඉස්සෙල්ලා භාවනා ඉගෙන ගනිමු. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් කෙනෙක් විවාහ වෙනකල් අපි ගත්තොත් එහෙම තරුණ පුතෙක් නම් එයා විවාහ වෙන්නේ අවුරුදු 25න් වගේ නම්. තරුණ දුවෙක් නම් එයා විවාහ වෙන්නේ අවුරුදු 20 පහ වෙලා නම්. එතකොට මේ පුතා අවුරුදු 25 වෙනකල් ඒ දුව අවුරුදු 20 වෙනකල් බඹසර රකින්න බෑ. කිසිම කාන්තාවක් සමග කිසිම පිරිමියෙක් සමග එකතු වෙන්නේ නැතුව හිතේ විරාගය පවත්වන්න එපයි. ඒකට තරුණ ජීවිතේ බුරබුරා නැගෙන හිතේ ගින්න නිවා ගන්න යාට සංඥාවක් ඕන. ඒක මේ වගේ එකක්. ඔන්න තරහකාරයෙක් ඉන්නවා. ඒකට එයාට තරහ කරේ එයාගේ හිතේ තරහ තියෙනවා. ඔන්න තරහ එයාගේ පටිඝ සංඥාවක් ආවා. එතකොට එයා ඔන්න අර සතුරා දකින්නකල් සතුරා මතක් වෙනකල් තරහ ගතියක් නැහැ. යම් වෙලාවක සතුරා මතක් වුණාද සතුරා පෙනුණාද සතුරායි කටහඬ ආවද අර එයා ගැන තියෙන තරහ පටිඝ සංඥාව එනවා. හැම වෙලාවෙම තරහ නැහැ. හේතුව එයා ගැන තරහක් ඇති කරගෙන තියෙන නිසා. ඒ වගේ තමයි මේ කයේ යථා ස්වභාවය හොඳට බලලා තියෙනකොට මේ ඇඟ මොකක් වගේ එකක්ද කියලා තමන්ගේ ඇඟ දිහා බලන්න ඕන. ගොඩක් මේ ලෝකේ කෝටි 700ක් මිනිස්සු බලන්නේ අනුන්ගේ ඇඟවල දිහා. තමන්ගේ ඇඟ දිහා හොඳට බැලුවොත් එයාට සංඥාවක් උපදිනවා. අන්න ඒ සංඥාව ඉපදුනාට පස්සේ ඒක හිතේ පිහිටෙනවා. පිහිටියට පස්සේ ඔන්න එයාට හැඟීමක් එනවා තවත් අයගේ ශරීර දිහා බලලා සතුටු වෙන්න. අනිත් අයගේ ශරීරات එක්ක එකතු වෙන්න. අන්න ඒ ඇති වෙන ලාමක පෙරේතකම ආසාවට ඉක්මනට අර තමන්ගේ ඇඟ දිහා බලපු සංඥාව දැම්මොත් එහෙම අර සිතවිල්ල නැති වෙලා යනවා. ඒක එහා කරගන්න ඕන. ඒ සිතවිල්ල ඒක සංඥාව උපද්දවන එක. ඒතර මේක කොහොමද කරන්නේ කියලා ඊළඟට අපි ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේලා පැවිදිච්ච භික්ෂුන් වහන්සේලා කුඩා හෝ වේවා තරුණ හෝ වේවා වයසට ගිහිලා හෝ කවදා හරි මහාන වුණා නම් මහාන වෙනකොට සිවුර ඇඟට දානකොටම අසුබ කර්මස්ථානය දෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේලාගේ මුළු ජීවිත කාලෙම පිරිසිදු බ්‍රහ්මචාරී ජීවිතය අසුබ සංඥාවත් එක්ක පවතින්නේ. ඒකයි සිවුරත් එක්කම දෙන්නේ. පැවිදි වෙච්ච කෙනාට බාහිරින් පේන සිවුර වගේම පැවිදි වෙච්ච කෙනාට සිවුරත් එක්කම මානසිකව දෙන භාවනා කර්මස්ථානයක් තියෙනවා. මේ තමයි අසුබ භාවනාව. මේකේ නම අසුබ වුණාට නම පිළිකුල් භාවනාව වුණාට කරන්න තියෙන වැඩේ පිළිකුල් දෙයක් නෙවෙයි. කැත දෙයක්වත් නෙවෙයි. තමන්ගේ ඇඟ දිහා බලන්න තියෙන්නේ. ඇස් වලින් නෙවෙයි හිතෙන්. ඇස් වලින් නෙවෙයි හිතෙන් බලන්න තියෙන්නේ. කොහොමද? ඔන්න අපි අද මේ භාවනාව ඉගෙන ගන්නවා. පුනච පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්දම් පාදතල අදෝ කේසමත්තකා තචපරියන්තම් පුරං නානප්පකාරස් අසුචිනෝ පච්චවික්කති. පින්වත් මහණෙනි නැවතත් කායානුපස්සනා භාවනාවක් කියලා දෙන්න. මේ කයේ උද්දම් පාදතල පාදයෙන් උඩට අදෝ කේසමත්තකා කෙස්රොදින් පහළට තචපරියන්තං පුරං හමකින් සීමා වෙලා පිරීලා තියෙන නානප්පකාරස් අසුචිනෝ පච්චවික්කති නොඑක ආකාරයේ අසුචි ප්‍රතිවේක්ෂා කරනවා. අසුචි කියන්නේ ඒක ඔබට තේරෙයි මොනවද මේ අසුචි කියලා කියන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න දැන් මේ විස්තර කරනවා අසුභ භාවනාව. ඒ තමයි
අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ. දැන් මේකෙත් මෙහෙමයි. දැන් මේකෙදින් බලන්න අර විස්තර කරලා නැහැ බුදුරජාණන් වහන්සේ කාය ඍජු කරගන්න. එහෙම විස්තර කිරීමක් නැහැ. මේ භාවනාව යද්දින් එද්දින් හිටගෙන ඉද්දින් ඉඳගෙන ඉද්දින් නිදාගෙන ඉද්දින් ඕනෙම ඉරියව්වකින් කරන්න පුළුවන්. එයා හොඳට මේ කයේ යටිපතුලෙන් උඩට කෙස් රොදින් පහළට මේ ශරීරයේ තියෙන කොටස් මේ ප්‍රතිවේසා කරනවා. ඒ ප්‍රතිවේසා කරන්නේ මේ ශරීරයේ තියෙනවා කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, පෙනහලු, ඊළඟට පිත්තාශය, ඊළඟට කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශය, අසුචි, හිස්මොල, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල්මන්ද, කඳුළු, උරුණු තෙල්, කෙල, සොටු, සඳමිදුළු, මුත්‍රා. අත්ති මස්මින් කායේ මේ කයේ තියෙනවා. මේ කය කියන්නේ අනුන්ගේ කයද තමන්ගේ කයද? තමන්ගේ කයේ. අසුභ භාවනාව වඩන්නේ මේ එක එක්කෙනාගේ ඇඟවල් වල කෙස් තියෙනවා, එක එක්කෙනාගේ ඇඟවල ලොම් තියෙනවා, සම තියෙනවා කියලා අනුන්ගේ ඇඟට දාන්නේ නැහැ ඒවා. අසුභ භාවනාව වඩන්නේ තමන්ගේ ශරීරේ. දැන් ආනාපාන සතිය වැඩිවේ ඉස්සල්ලාම මේ අනුන්ගේ උසුම රැල්ලක්ද තමන්ගේ උසුම ටිකද? තමන්ගේ උසුම රැල්ල. කායानुපස්සනාව. ඉරියාපත වැඩිවේ අනුන්ගේ ඉරියව්වද තමන්ගේ ඉරියව්වද ඉස්සල්ලාම වඩන්න පුරුදු වෙන්නේ? තමන්ගේ ඉරියව්ව. සති සම්පජඤ්ඤා ඉස්සල්ලාම වඩන්නේ තමන්ගේද අනුන්ගේද? තමන්ගේ. එහෙනම් අසුභ භාවනාව වඩන්නේ තමන්ගේ ඉස්සල්ලාම. ගොඩාක් අය තවත් කෙනෙක්ගේ ගැන රාගය ඇතුනොත් ආසාව ඇතුනොත් එයා ගැන හිතනවා නේ එයාගේ කෙස් මේ දාඩිය වැටිලා පිළිකුලයි එයාගේ දත් පිළිකුලයි කියලා. ඒ ක්‍රමේ බුදුරජාණන් වහන්සේ වදාළ මූලික කායानुපස්සනා කර්මස්ථානේ නෙවෙයි. අනුන්ගේ කයට ගලපා බලන ක්‍රමයක් තියෙනවා. ওই විදිහට නෙවෙයි. ඒ නිසා මොකද අපිට තවත් කෙනෙක් ගැන ආසාවක් උපදින්නේ ඒ ශරීරයේ කෙස්ලොම් නියද සමස්නහර සහිත ඒ ශරීරයටනේ අපිට කැමැත්තක් ඇති වෙන්නේ. එතකොට ඇති වුණාට පස්සේ ඒවම සිහි කරනවා කියන්නේ අර ගින්දරට තවත් පිදුරු දානවා වගේ එකක්. එතකොට එයා දන්නේම නැතුව සුබ නිමිත්තේ හිත පීඩනවා. එයාගේ කොණ්ඩේ දිගයි, ඇස් දිගයි, මෙහෙමයි කියලා. මේ අසුභ භාවනාව වඩන කෙනා යටිපතුලෙන් උඩට හිස කෙස් වලින් පහළට මේ ශරීරයේ තියෙනවා සිහි කරනවා. තමන්ගේ ශරීරයේ කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පෙනහලු, කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශය, අසුචි, හිස්මොල. ඊළඟට පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල්මන්ද, කඳුළු, උරුණු තෙල්, කෙල, සොටු, සඳමිදුළු, මුත්‍රා. දැන් සිහි කරනවා තමන්ගේ ශරීරේ. කොහොමද මේක සිහි කරන්නේ? සිහි කරන විදිය උපමාවක් තියෙනවා. මේක එකෙන් තේරෙනවා. ඒ තමයි සේයතාපි භික්ඛවේ උබතෝ මුඛා මොතොලි පුරා නානා විහිතස්ස දාඤ්ඤස්ස. පින්වත් මහණෙනි, දෙපැත්ත කට තියෙන මල්ලක් තියෙනවා. දෙපැත්තෙම කට පොඩි කටවල් දෙකක් තියෙන මල්ලක් තියෙනවා. මේ මල්ලේ පුරවලා තියෙනවා නානා විහිතස්ස දාඤ්ඤස්ස, නොයෙක් ආකාරයේ ධාන්‍ය වර්ග. සේයති ද මොනවද? සාලීනං විහිනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං. සාලීනං කියන්නේ හාල්, විහිනං කියන්නේ වී,
මොග්ගා නම් කියන්නේ මොන් ඇට. තිලා නම් කියන්නේ තලවලට. තණ්ඩුලා නම් කියන්නේ සහල් ඇට. සාලී නම් කිව්වේ හෙල්වි. තණ්ඩුලා නම් කියන්නේ සාමාන්‍ය හාල්. ඊළඟට මේ වගේ එක එක ඇට වර්ග. ඉතින් අපිට තේරෙන භාෂාවෙන් ගමු කඩල, මුං, කවුපි ওই වගේ ඇට වර්ග පුරවලා තියෙනවා එක මල්ලක. දෙපැත්තේ පොඩි කටවල් දෙකක් තියෙනවා. තමේනං චක්කෝමා පුරිසෝ මොංචිත්වා පච්ච වේක්කති. ඇස් ඇති පුරුෂයෙක් මේක ලිහනවා. ලිහලා ප්‍රත්‍යවේශා කරන හොඳට බලනවා කොහොමද ඉමේ සාලි මේ ඇල්හාල්. ඉමේ වීහි මේ වී ඇට. ඉමේ මුග්ගා මේ මොන් ඇට. මේ මාසා මේ ඉමේ මාසා කියලා ඉමේ මේ සහල් ඇට. ඉමේ තිලා මේ තල ඇට. මේ විදිහට මේ මාසා කියලා කියන්නේ මේවා මෑ ඇට. ඊළඟට මේ තිලා තල ඇට මේ තණ්ඩුලා මේවා සහල් ඇට වශයෙන් අර මල්ල ලිහලා බලනවා. ඒව මේක ඔන්න ඔය විදිහට පින්වත් මහණෙනි මේ යටිපතුලෙන් උඩට හිස් කෙස් වලින් පහළට මේ මල්ල ලිහලා බලන්න. එහෙනම් මල්ල කිව්වේ මොකටද? හැමට. හැම ගලවලා බලන්න කිව්වා. මේ ශරීරේ මොනවද තියෙන්නේ කියලා. මේ ඉස්සලා මල්ල දිහා බලන්න. මේ මල්ලේ තියෙනවා කෙස්, ලොම්, නිය, දත්, සම. ওই ටික තමයි පිටට පේන්න තියෙන ටික. දැන් අපි උනක් කතා කරනකොට ඔබට අපේ දිව පේන්නේ. කට ඇතුළ පේන්නේ. නමුත් කෙස්, ලොම්, නිය, දත්, සම ඒ ටික පේනවා. ඕක තමයි මල්ලේ පිටට පේන ටික. දැන් ඒක දිහා බලනවා ඔන්න මල්ල මේක. දැන් මේක ලිහින්න ඕන. මේන්න හැම ගහපු ගමන් මන්සං මස් ටික පේනවා. නහරු මේ නහර අට්ටි ඇටකටු ටික පේනවා. හිස් කබල, බෙල්ලේ ඇට, ඉල ඇට, අත් ඇට, උකුල් ඇට, පා ඇට, දනිස් ඇට, පා ඇඟිලි ඇට, කකුල් ඇට සැකිල්ල සිහි කරන්න මේක ඇතුළේනේ තියෙන්නේ. දැන් මේවා ටික ඔක්කොම පේන්න ගත්තේ මල්ල ලිස්සට පස්සේ. මල්ල ලිහින් නැතුව පේන්නේ. ඊට පස්සේ ওই විදිහට අට්ටි මින්ජ ඇටකටු අස්සේ තියෙනවා. ඊළඟ දනිස් පොල් කටු අතර ඇට මිඳුළු ඇටකටු අස්සේ තියෙනවා ජෙල් එක වගේ එකක්. ඊළඟට වකුගඩු දෙක, ඊළඟට පෙනහළු, හදවත, මේ ඇතුලේ තියෙන මස් කැලි ටික ඔය කියන්නේ. ඊළඟට පිත්තාශය, බඩදිව, දලඹුව, ඊළඟට පෙනහළු, බඩබොක්ක, කුඩා බඩවැල්, මහා බඩවැල් ඔය කියන්නේ මේ හරිය තියෙන මස් ටික මේ කියන්නේ. ඊට පස්සේ ඔළුව ASCII තියෙනවා ගුලි වෙලා මස් කැලි ටික. ඒකට කියනවා හිස් මොළ. අපි කියන්නේ මොළේ කියලා. හිස් මොළ. මේවා මේක ASCII තියෙනවා පේනවා. ඊළඟට පිත, බඩ ඇතුලේ වැగిරෙන දේවල් ටික. ආහාරයක් ගත්තට පස්සේ පිත වැగిරෙනවා. ඔක්කාරයට එන්නේ පිත. සෙම, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද. ඊළඟට තෙල් මන්ද නිසානේ මේ ඇඟ මහත් වෙලා ඉන්නේ. මසුයි හමයි අතර තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ඔන්න සමහර මිනිස්සු දැන් අපි කියමු ඌරගේ තෙල් මන්ද තියෙන්නේ. ඒ වගේ මේ සත්ව මාංශවල තෙල් මන්ද තියෙන්නේ. ඒ වගේ අපේ ඇඟේත් මේ මහත තියෙන්නේ. අපේ මේ ඇඟේ මාංශ අතර මෙහෙම මිරිකල් අල්ලගන්න පුළුවන්කම තියෙන තෙල් මන්දත් එක්ක. උරුණු තෙල් කියන්නේ මේක රත් වෙනකොට උඩට තෙල් ගතිය මතුවෙනවා හැමෙනුත් උඩට. කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍රා. මේ ටික දැන් සිහි කරනවා. දැන් මේවා කියනකොට මේ මූණ බුල් කරගෙන දැන් මම දැකලා තියෙනවා මතක තියාගන්න ඕන මේ කායානුපස්සන වඩන්නේ ආතාපි
කෙලිස්තවන වීරියෙන් සම්පජානෝ නුවණින් ඊළඟට සතිමා හොඳ සිහියෙන් විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසං මේ ලෝකයේ ගැන තියෙන ඇල්මත් ගැටී දෝමනසත් බැහැර කරමින්. එතකොට අසුභ භාවනාව සිහි කරද්දී මූණ ඇඹුල්ලා චී කියන තැනට ආවොත් එතන හිත දෝමනසයට වැටුණා. එතකොට කායගත සතිය පිහිටන්නේ නැහැ. ඒ වෙනේ මේක තියෙන ඇස් ඇති පුරුෂයෙක් හොඳට බලන්න ඕන. මේ අසුභ භාවනාව කියන්නේ අතිශයින් සුන්දර භාවනාව. හිත ලස්සන වෙවි යනවා. මූණ ලස්සන වෙලා යනවා. මේ භාවනාව කරන කෙනාගේ. මූණ ඇඹුල් වෙලා එල්ලිලා චී 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 කිය යන්නේ අසුභ භාවනාව වරද්දාගෙන. දැන් ආනාපානසතිය වඩාගත්ත කෙනාගේ මූණ ඇඹුල් වුණාද? ඊළඟට ඉරියාපත භාවනාව වඩාගත්ත කෙනාගේ මූණ ඇඹුල් වුණාද? ඊළඟට ධාතු මනසිකාර තියෙනවා. ඒ වගේ භාවනාවල මූණ ඇඹුල් වෙනවද? මේ භාවනාවේ මූණ ඇඹුල් කරගන්න ඕනේ නැහැ. ඇඹුල් වෙලා යනවා නම් වරදක්. දැන් බලන්න ඇත්තටම මේ මොකද්ද කියලා. දැන් මල්ල ලිහලා බලන්න. ලිහලා බලනකොට ඇඟේ එක එක කෑලි ඕනෝකට තමයි ආස කරන්නේ. මේ ශරීරය ආස කරන්නේ ඕකට. තව මේ භාවනාව කරගෙන යනකොට සමහර අයට භාවනාව කරගෙන යෑමේදී විචිකිච්ඡාවක් උපදිනවා. ඒ කියන්නේ දලඹුව කියන්නේ මොකද්ද? බඩදිව කියන්නේ මොකද්ද? පිත්තාශය කියන්නේ මොකද්ද කියලා. පින්වතුනි මේ ශාරීරියේ මල්ල ලියලා බලනකොට මේ කොටස් ශරීරයේ තියෙනවා කියලා සිහි කරනවා මිසක්කා මේක ජීව විද්‍යාත්මක ශාරීරික විද්‍යාත්මක පාඩමක් නෙමෙයි. මේ ශරීරයේ කෑලි ගැන උගන්වන මේ විද්‍යාවක් නෙමෙයි මේක. මේක භාවනාවක්. සිහි කරන එක. සමහර අය හිතනවා මේ භාවනාව තමන් හරියට කරන්න මේ කෑලි තමන්ට පේන්න ඕන ඇඟ ඇතුලේ කියලා. ඒකත් වැරදි. තමාගේ දෙතිස් කුණප කොට්ටාසියෝ සිහියෙන් දකින්න පුළුවන් ඥාන දර්ශනයක් උපදිනවා. ඒක උපදින්නේ භාවනාව හොඳට වැඩුණට පස්සේ. ඒවට කියනවා දර්ශන සමාපත්තිය කියලා. එහෙනම් මේ ඇඟේ කෑලි ඇස් දෙක පියාගෙන ඉන්නකොට චිත්‍රපටිය වගේ බලන්ට කෙනෙක් අසුභ භාවනාව කරනවා නම් ඒකේ යාගේ භාවනාව ගැන තේරුම් ගැනීමේ යම්කිසි දෝෂයක් තියෙනවා. අපිට තියෙන්නේ විමසලා බලන්න. නුවණින් විමසලා බලනවා. මේ දැන් වැඩි ඕනේ. ඒකනේ ඉස්සර මේ භාවනා කරන අය සාමාන්‍යයෙන් ඉස්සලා ගොඩාක් කේසා ලෝමා නකා දන්තා තචෝ කේස ලොම් නිය දත් සම කියන මේ පහ ගැන ඉස්සලා වැඩිපුර හිතලා තියෙනවා. ඇයි පේන්න තියෙන්නේ ඒකනේ? ඒක හිතනකොට පේනවා මේ කේස් දාඩියෙන් කිලිටි වෙලා යනවා. දූවිල්ලෙන් කිලිටි වෙලා යනවා. උකුණු ලේනි ගැවසෙනවා. කේස් රොදක් ආහාරයකට වැටුනොත් අපුලයි. කෙස් කියන්නේ පිළිකුල් දෙයක් කියලා තේරෙනවා. ඒ නිසා භාවනා කරන අය කෙස් පිළිකුල් සහිත දෙයක් කියලා සිහි කරනවා. ලොම් අපේ ශරීරයේ පුරාම ලොම් තියෙනවා. ඒ ලොම් දාඩියෙන් තෙත් වෙනවා. දූවිල්ලෙන් තෙත් වෙනවා. ඊළඟට හේදුවේ නැත්තම් ගඳයි. අපේ ශරීරයේ ගඳම ස්ථාන අපේ ශරීරයේ මේ ලොම් එක්ක දහඩිය රැඳීමත් එක්ක සිද්ධ වෙනවා. ගන්ධසාරයි. එතකොට මේ ලොම් කියන එක පිළිකුල් සහිතයි. මෙයා බලනවා ඇත්තටම. මෙයා අමුතුවෙන් පිළිකුලක් දාන්නේ නැහැ ඒකට. ඇත්තටම වෙන දේ බැලුවට පස්සේ පිළිකුලයි. ඊළඟට නියපොතු කැපුවේ නැත්තම් ඒ ASCII කුණු රැඳෙනවා. දාඩිය රැඳෙනවා. ජරාව රැඳෙනවා. නියපොත්තක් ලොම් ගහක් කෑමක තිබ්බොත් කොහමද? අපුලයි. පිළිකුල් සහිතයි. අපේම නියපොත්තක් අපි කන කෑමටම වැටුනොත් අපුලයි.
අපේ නියපොතු ටිකක් කපලා තේක්කට දාලා තේ බීලා අවසානයේ නියපොතු ටික දැක්කොත් ඇතුලේ හිම අපිම වාමනේ දානවා. අපේම නියපොතු. එතකොට එහෙනම් ඒ නියපොතු එතනදී විතරයිද චී කියන තැනට ආවේ. ඒ නියපොතු කෑලි ටිකක් තේකේ තිබිලා. ඒතර මේ ඇඟේ අතේ තියෙන නියපොතු. එහෙනම් ඒවා අර චුට්ටයි. මේ ගොඩයි. ඊට පස්සේ දත් ටික උදේටත් මදින්න ඕන, දවල්ටත් මදින්න ඕන. හවසට සමහර අය 3 පාර මදිනවා. සමහර අය මට මුණ ගිහිල්ලා තියෙනවා 5 වතාව දත් මදිනවා. දේවතාවෝ මදිනවා. සමහර අය එක වතාවක් මදිනවා. සමහර අය මදින්නෙම නැහැ. විටෙන්ම සේප් වෙනවා. විටක් කාලා සේප් වෙනවා. චුවින්ගම් එකෙන් සේප් වෙනවා. ඊට පස්සේ ඒ දත් මැන්දේ නැත්තම් තමයි ගඳ. පිළිකුල. දත් මැන්දේ නැති දවසට තවත් අයත් එක්ක කතාවට යන්නේ. අපි සභාවක් මැදට ඉදිරියට යනකොට බය නැතුව කතා කරන්න නම් ඒ අය ඇසුරු කරගන්න නම් අපි ඒකට පාවිච්චි කරන ක්‍රමයක් හොඳට දත් මැදගෙන යනවා. හේතුව දත් මැන්දේ නැත්තම් පිළිකුල. ස්වභාවිකවම දත් පිළිකුලයි. ආහාරයකට බොන බීමකට දතක් වැටලා තිබ්බොත් ඒක අපුලයි. සමහර අයට වමන යනවා. ඒ එක දතක් දත් 32ක් කටේ තියෙනවා කියන්නේ කොහොමදත් පිළිකුලයි. දැන් බලන්න මේවා මෙච්චරම පිළිකුල් නිසා තමයි හොදන්න වතුර ඕනන්නේ. ඔය උඩින් පේන ටික හොදන්නනේ වතුර ඕන්නේ. කේසුලොම් නිය දත් සම. ඔය පහ හොදන්න වතුර ඕන. ඊළඟට මේක සුවඳ කරන්න සෙන්ට් වර්ග ඕන. මේවා ගඳ නැත්තම් අපුල නැත්තම් ලෝකෙට සෙන්ට් වර්ගයක් කියලා එකක් ඕනේ නැහනේ. හැම ස්වභාවිකවම සුවඳයි නම් සුවඳ වර්ග ඕනේ නැහනේ. පූයර වර්ග ඕනේ නැහනේ. එතකොට ලෝම් නිය දත් වලට වෙනම බ්‍රස් ඊළඟ දත් බෙහෙත් වර්ග මුඛ සෝදන වර්ග මේ පිටට පේන්න තියෙන ටිකටම නඩත්තු කරගන්න කොච්චර දේවල් ඕනේද කියලා බලන්න. මේ පිටට පේන කේසා ලෝමා නඛා දන්තා තචෝ කේස ලෝම් නිය දත් සම ඔය ටික විතරක් නඩත්තු කරගන්න කොච්චර බඩු ගොඩක් ඕනේද කියලා බලන්න. දැන් ඔබගේ නාන කාමරේ දිහා බලන්න. ඔබගේ කණ්ණාඩි ඉස්සරහ පිට බලන්න. ඔබගේ කබඩ් එකේ ඔබගේ බෑග් ගොඩාක් බඩු තියෙනවා. කෙස් ටික නඩත්තු කරන්න. ලෝම් නිය දත් සම මස් ඊළඟට දැන් ඔන්න ඔය ඒ පහම පිළිකුල්. ඒ නිසාමයි හොදන්න ඕනේ. එතකොට දැන් ඔන්න හැම මේක හැම ගහලා බලන්න දැන්. දැන් ඔන්න හැම අයින් කළා. හැම අයින් කරපු ගමම්ම මගේ රත්තරන් කියලා වැළඳ ගන්න අය ඔයාලා වැළඳ ගනිද්ද කියලා බලන්න. හැම අයින් කළොත් මගේ මැනික කියපු අය වැළඳ ගනිද්ද කියලා බලන්න. හැම අයින් කළොත් ඊළඟට මගේ සුදු කියලා කියපු අය ළඟට ඉදි කියලා බලන්නකෝ. හැම අයින් කළොත් මේ ලෝකෙ ඔක්කොම ළඟට එන්නේ මේ හැම තියෙන නිසා. හැම අපේ හැඟේ හැම අයින් කළ අඩි 10ක්වත් යන්න පුළුවන්ද කියලා බලන්න. මැස්සෝ අහන්න නැතුව මැස්සෝ අහනවා. අනිත් අය නාය වහගන්නවා. දැන් හිතෙන් බලන්න මස් නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව පිත්තාශය බඩදිව දලඹුව පෙනහළු කුඩා බඩවැල් මහා බඩවැල් ආමාශය අසූචි හිස්මොල
මේවා ටික බලන්න වෙන වෙනම තැන් තැන් වල තිබ්බ කොහොම වෙයිද? වෙන වැඩක් නැහැ මැස්සෝ එලව ඉන්න වෙනවා. මැස්සෝ අහනවා. ඊළඟට බල්ලෝ, පූසෝ, කැනහිල්ලෝ, කුරුල්ලෝ, කපුටෝ, ලිහිණියෝ, උකුස්සෝ වට කරගනි. මේ ටික එළියට දැම්මොත් මේ ජරාව ඔක්කොම පැක් කරලා තියෙන්නේ හැමකින්. තච පරියන්තම් පුරං සමකින් සීමා කරලා තියෙනවා. ඒත් බෑ දැන් කූමි කනවා. මේකෙම පණුව ගහලා මේව කුණු වෙලා යනවා. ගන්ධ සාරයි. කාගේ හරි ඇඟකින් ලේ ටිකක් වැටෙන්නකො බලන්න කොච්චර අපුලයිද කියලා බලන්න. ඇඟට ලේ ටිකක් කාගෙන් හරි ඇඟට නැත්නම් අපේම හරි ඇඟේ ලේ ටිකක් ආවොත් අපි අත අර සබන් ගන්නවා වගේ අතේ පිහදා ගන්නවද ඉක්මනට ඒ වැටිච්ච තැනම මෙහෙම කරගෙන ඉක්මනට හොදන්න යනවාද? එච්චර ලේ කියන එක අපිරිසුදුයි. පිත අපිරිසුදුයි. උගුර පිච්චීගෙන කටට එනවනේ. කට හරි ඉක්මනට වතුර බොනවා අපුලයි. සෙම සැරව බලන්න සැරව ගෙඩියක් එහෙම ආවට පස්සේ අපි සමහර වෙලාවට අපිම මිරික ගන්නවා නැත්නම් තව එක්කෙනෙක් මිරිකනවා. සුදු පාට මතු වෙනවා. මේ ශරීරයේ ඇත්ත කතාව ඕක. ඉතින් මෙයා භාවනාවෙන් බලනවා. විවේකයෙන් ඉඳගෙන මේ හිසකේස් වලින් පහළට යටිපතුලින් උඩට මේ ශරීරයේ තියෙන ඕවනව කියලා. කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, දලඹුව, ආමාශය, කුඩා බඩවැල්, මහා බඩවැල්, ඊළඟට ආමාශය අසුචි, හිස්මොල. දැන් බලන්න අසුචි ඇඟ ඇතුලෙන් එළියට එන එකක්. අසුචි බර හැදුනම ඉක්මනට යනවනේ කවුරුවත් නැති තැනකට. කට්ටිය ඔක්කොටම පේන්න අපි කනවා. කාපු දේ මෙතන ඉඳලා පල්ලහැට යන චුට්ටට. ඒක අයින් කරන්න කවුරුත් නැත්තැනකට ගිහිලා දොරවල් වහ ගන්නවා. තමන්ගෙම නහය තමන්ම වහගෙන තමයි අසුචි කරන්නේ. තමන් වැසිකිළියකට ගියොත් ඒකම තවක් කෙනෙක් යනවටත් අපි අප්පිරියයි. ඇයි ඒ ගඳ අනිත් අයට දැනේ කියලා. ඔහොම ශරීරයක් තියන්නේ. ඔහොම ශරීරය තමයි අනිත් අයටත් තියෙන්නේ. ඒ ශරීරම හොයාගෙන යනවා ලෙව කණ්ඩ. මිනිස්සු එච්චර ප්‍රේතයි මේ දිතිස් කුණප කොට්ටාසයන්ට. හේතුව ඇයි? කවදාවත් පැකින් එක ලිහලා බලලා නැහැ. මේ ඇතුලේ හැමකින් වැහිලා තියෙන මේ ශරීරය ලිහලා බලලා නැහැ. මේ භාවනාවෙන් ලිහලා බලනවා. මේ හිත ගොඩාක් සංසිඳෙනවා. සංසිඳී යනවා. හිතේ තියෙන දැවෙන ගින්න මෙහෙම නිවිලා යනවා. එතකොට පින්වතුනි දැන් මේ හිතේ අනේ දෙයියනේ එකපාරක් මේ කේසා ලෝමානක් හදන්තා කියලා සිහි කළොත් හරි වැඩි වෙන්නේ මොකක්වත් හිතට හිතෙන්නේ නැති වෙයි කියලා මේ කාමෙන් අන්ධ වූ ජනයා බිය වෙනවා. එහෙම වෙන්නේ නැහැ. මේක ගොඩාක් හිතට පුරුදු කරන්න ඕනේ. රාග ගින්නට කැමති නැති හැම තැනකටම හිත දුවලා මේ ලෝකේ රාග ගින්න කියන්නේ හිත සල්ලාලයි. ස්ත්‍රීන් ගොඩාක් එක්ක අභිරමණයේ යෙදෙනවා මේ හිත. මේ හිත ගොඩාක් අසම්මත දේවල් කරනවා. නමුත් හිතෙන් තනියෙන් අහිංසක මිනිසෙක් මේ යන්නේ. හිතෙන් එක එක්කෙනා හොයනවා. දකින කෙනා හිතෙන් වැළඳ ගන්නවා. කාමරාගය. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ
තමන්ගෙම පැකින් එක ලියලා බලනවා. ඉස්සෙල්ලා හොඳට බෑග් දිහා බලන්න ඕන. ලිහින්න කලින් බෑග් දිහා බලන්න එපා. කෙස්, ලොම්, නිය, දත්, සම මේ පහ තමයි පැකින් එකේ උඩින්ම තියෙන්නේ. ඔය ටිකම හේතුවේ නැත්තම් මොකද්ද වෙන්නේ? පිටට ගඳ එන්නේම ඔය පහෙන්. ඒ නිසායි හොදන්නේ. මේ ලෝකේ වතුර කියන જાතිය නැත්තම් දැන් බලන්න කිස්, ලොම්, නිය, දත්, සමට මොකක් වෙයිද කියලා. බෙහෙත් කියන ඒවා නැත්තම්, ක්‍රීම් වර්ග නැත්තම්, සබන් වර්ග නැත්තම් බලන්න මේ හැමට වෙන දේ. කොරපොතු ගැහෙයි. දද කුෂ්ඨ හැදෙයි. පස්සපැත්ත හොදන්න වතුර නැතිකොට මිනිසුන්ගේ පස්සපැත්ත කුණු වෙනවා. කොණ්ඩේ පීරන්න පනාවල් නැතිකොට මිනිසුන්ගේ කොණ්ඩේ හැඩපළු ගෙතෙනවා. අපි දැකලා තියෙනවා ඇස්වලට. කොණ්ඩේ පීරුවේ නැතිකොට හැඩපළු ගෙතෙනවා. ඒ වගේ උකුණෝ ලේඩිත්තු සැරිසරනවා. හඩු ගඳ දුරට එනවා. එහෙම ඇඟක් අපිට තියෙන්නේ. එහෙම ඇඟවල් වලට තමයි ආසා කරන්නේ. එහෙම ඇඟවල් තමයි හොයාගෙන යන්නේ. එහෙම ඇඟවල් තමයි වැළඳගන්නේ. නව දොරක් තියෙනවා. නායෙන් නාස්පුඩු දෙකෙන් හොටු ඇගිරෙනවා. කන් දෙකක් තියෙනවා. කන් කලාඳුරු ගලනවා. මේක පිහලා දාන්න ඕන. පිහලා නැත්තම් කැටි වෙලා නිකම්ම වැටෙනවා. කන් වලින්. මිනිසුන්ගේ සමහර වෙලාවට සමහර යම් හේතු නිසා කනෙන් සැර වෙනවා එළියට. ඇස් වලින් කබ කඳුළු ගලනවා. කටෙන් කෙල වැగిරෙනවා. මල මුත්‍රා මාර්ග වලින් මල මුත්‍රා පිට වෙනවා. කිහිලි කිලි වලින් දාඩිය පිට වෙලා ගන්ධසාර ගලනවා. ලෝකෙට හොඳට පෙන්නන මේ ඇඟ නාලා සුද්ධ කරලා ඇඳේ උන රාත්‍රියට නිදි කරවනවා. ඇතුලේ අසූචි 32 පැහෙනවා. පැහිලා දන්නේම නැතුව එයා ඇස් වලින් වැగిරෙනවා එළියට. කන් වලින් වැగిරෙනවා එළියට. නාසයෙන් වැగిරෙනවා. මල මුත්‍රා පිරෙනවා. දාඩිය වැగిරෙනවා. රෑ ඇඟපත හොදලා නිදාගත්ත කෙනා නැගිට ගමන් ආයෙත් බාත්රූම් එකට දුවනවා. පිටින් කවුරු හරි ඇවිල්ලා මොන හරි කරලා දැඟට. තමන්ගේ ඇතුලේ පැහිච්ච ඒවා එළියට ඇවිල්ලා. එහෙම ඇඟක් තියෙන්නේ. මේ භාවනාව කරන කෙනා ඉස්සෙල්ලා මේ ශරීරයේ කොටස් 32 ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඇස් දෙක පියාගෙන භාවනාවෙන් නම් 32 සිහි කරනවා. මේ හැම ගලවලා කෑලි 32 බලනවා. තමන් බඩදිව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ කියන්නකො මස් කෑල්ලක් විදිහට හිතනවා. ඒ කාලේ බුද්ධ කාලේ මේ කොටස් 32 වෙනම කෑලි කපලා බුදුරජාණන් වහන්සේ සංඝයාට පෙන්වුවේ නැහැ. පින්වතුනි ඇඟේ තියෙන්නේ පින්වත් මහණෙනි කොටස් 32 බලන්න. මගේ ශරීරයේ තියෙන්නේ මේ විදිහටයි කියලා. ඉතින් පිත්ත සෙම සැරව ලේ දහඩිය තෙල් මන්ද උරුණු තෙල් කෙල සොටු සඳ මිදුළු මූත්‍රා මේ ශරීරයේ වැස්ස කාලෙට උතුරන අසූචි වලක් වගේ. වැස්ස කාලෙට අසූචි වල උතුරනවා. අසූචි වලේ සිදුරු තියෙන තැන් වලින් වෑහෙනවා. ඒ වගේ මේක නව දොරකින් වෑහෙනවා. කොච්චර රස දේවල් කොච්චර සුවඳ දේවල් පිටින් ඇතුළට දැම්මත් කම්පැනි ඇතුළට දානවා. එක එක ඒවා.
ඔන්න කම්පැනි ඇතුළට එක එක දේවල් දානවා අපි අමුද්‍රව්‍ය යවනවා. දැන් මේකෙන් නිපදවන දේවල් දිහා බලන්න. නිෂ්පාදිතයන්. මේක ඇතුලෙන් එළියට එනවා බලන්න. කොච්චර සුවඳ හෝ රස හෝ වර්ග කෝටියක් ඇඟ ඇතුළට දැම්මත් එළියට එන සියල්ල ගඳයි. ඇස් දෙකින් කබ කඳුළු වෙනවා. නායෙන් හොටු සොටු දියර ගලනවා. කටින් කෙල එනවා. මල මුත්‍රා මාර්ග වලින් ජරා වෙනවා. ඇඟෙන් දාඩිය ගලනවා. එළියට එන්නේ මොකද්ද? ජරාව. එළියට එන්න පිහිනවා. එළියට එන්න සෝදනවා. මේ ඇඟ ඇතුලෙන් එළියට වෑහෙන දේවල් සේදුවේ නැත්තම් මේ පිහලා දැම්මේ නැත්තම් මොකක් වෙයිද කියලා තනියෙන් හිතන්න. තනියෙන් හිතන්න. ශරීරය කොහොම එකක්ද කියලා. මේවටනේ අපි ඇලුනේ. මේවටනේ අපි ආස කළේ. මේවනේ අපි සොයාගෙන ගියේ. මේවා නේද මිනිස්සු වැළඳගන්නේ. මේවට නේද මිනිස්සු පෙරේත. මේ ලෝකේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙච්ච ගමන් මේ අසුභ භාවනාව අතුරුදහන් වෙනවා. නිවන් දකින්න කැමති අය විතරමයි මේ අසුභ භාවනාව කරන්නේ. මේ අසුභ භාවනාව ලෝකෙන් අතුරුදහන් වෙනවා. ලස්සන වස්ත්‍රයකින් හදපු ලස්සන කවරයකින් හදපු චූටි සිදුරු නවයක් තියෙන ඇතුලේ තනිකර අසූචි පුරවපු මල්ලක් තියෙනවා කියලා හිතන්න. ඒ ලස්සන පැකින් එක නිසා මෙහෙම අල්ලනවා යා. අතට සනීපයි. හැබැයි ඇතුලේ අසූචි. ඒ වගේ මිනිස්සුන්ගේ ඇඟවල් අල්ලන්නේ. අර නව සිදුරු නවෙන් චුට්ට එළියට එනවා ඉක්මනට පිහිනවා හොදනවා. වැස්ස කාලෙට උතුරන වැසිකිලි වගේ මිනිස්සුමයි මිහි මඩලේ පය තබල යන්නේ. නවදොරකින් වැగిරෙනවා. ඒ අසූචි වලවල් ඇවිදගෙන යනකොට ඒ අසූචි වලවල් පිටිපස්සෙම තවත් අසූචි වලවල් යනවා. රතිඥ පත්තු කරලා පාවඩෙල්ලා බෙර නැටුම් නටලා මේ අසූචි වලවල් පිළිගන්නවා. පින්වත්නි මේ කයේ යථා ස්වභාවය මේ විදිහට කය දිහා බලන එක බුද්ධ ශාසනයක විතරමයි. ඇස් වලින් බලලා හරියන්නේ නැහැ. හිතෙන් බලන්න ඕන. ඇස් වලින් බැලුවාම හරියනවා නම් දොස්තරලාගේ රාගේ නැති වෙන්න ඕන. මලමිනි එම්බාම් කරන අයගේ රාගේ නැති වෙන්න ඕන. නමුත් සමහර ඇත්තෝ මලමිනිත් එක්කත් බුදියනවා. එච්චර රාගයක්. ඇස් වලින් නෙවෙයි මේක බලන්නේ. කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව අභිජ්ජා දෝමනස්ස දුරු කරලා කායානුපස්සනාව වඩන්න. මේ අසුභ භාවනාව. සොඳුරු භාවනාව. රාගේ නිවන භාවනාව. හිත සංසිඳවන භාවනාව. මහා පුරුෂයෙක් කරවන භාවනාව. මේක අතිශයින් සොඳුරුයි. හිතේ පෙරේතකම් හටගන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කරනවා. මෙයාව නම්මන්න බෑ අනිත් අයට. දැන් කොච්චර මහා ශ්‍රේෂ්ඨ දැවැන්ත විදියට ඉන්න චරිත ඔය රාගෙන් නමන්න පුළුවන් බලු පැටියෙක් වගේ.
පූස් පැටියෙක් වගේ දන ගස්වන්න පුළුවන්. මඩ ගොඩේ ලගින මීහරකෙක් වගේ එකතැන ගාටවන්න පුළුවන්. ඕනම දැවැන්ත චරිතයක්. රාගයෙන්. ගමේ ගොඩේ මෝඩ කොල්ලත් කාමේ ඉදිරියේ යම්සේද දැන උගත් මහාචාර්යවරයත් රාගයේ ඉදිරියේ එක වගේ. ටයිකෝට් වලින් උපාධීන් තනතුරු වලින් එක එක්කෙනා බෙදුවාට රාගයේ ඉදිරියේ ඔක්කොම එකම වැඩ ටික කරනවා. වෙනසක් නැහැ. අසුභ භාවනාව මනාව වඩලා හිත සංසිඳුවා ගත්ත කෙනා ගේ හිත දෙවන්තයි. ඔවුන් ඉදිරියේ ඔවුන් කඳු වගේ. ඔවුන්ව රාගයෙන් පොළඹවා ගන්නට එන අය සුළඟක් වගේ. ඒ සුළඟින් කන්දක් සෙලවෙන්නේ. සුළඟින් කන්දක් සෙලවෙන්නේ. මේ අසුභ භාවනාව කායානුපස්සනාව වඩපු නැති කෙනා පාඩ රැල්ලක් වගේ. රාග ගින්න රාග ක්‍රියා සුළඟ වගේ. ඒ සුළඟේ පාඩ රැලි ගහගෙන යනවා. මේ අසුභ භාවනාවෙන් මේ බුද්ධ ශාසනයේ දැවැන්ත චරිතයක් බිහි කරනවා. මේ අසුභ භාවනාව නොවඩපු කෙනා සිවුර අත්හැරලා ගෙදර යනවා. මේ අසුභ භාවනාව නොවඩපු කෙනා සීල් රකින්න බැරුව දුස්සීල වෙනවා. මේ අසුභ භාවනාව වඩන්න බැරි කෙනා ෆෝන් එකක් අතට අරන් රෑ එළී වෙනකල් බලාගෙන ඉන්නවා. මේ අසුභ භාවනාව නොවඩපු කෙනා ටවුන් එකේ ගෑන් ළමෙක් පිටිපස්සේ පිරිල් ළමෙක් පිටිපස්සේ ඔහින් උමතු වෙලා යනවා. මේ අසුභ භාවනාව නොවඩපු කෙනා චී කියලා කෙල ගහන වැඩ කරනවා. මේ ශරීරයේ අසූචි කොටස් 32ක් තියෙනවා. මේකට වැඩිය මේක ශ්‍රේෂ්ඨයි කියලා කතාවක් නැහැ. ඔක්කොම 32ක්. එහෙනම් වැසිකිලි කරන අසූචි පිටක් ගන්න හිතේ. එච්චර ඒ ටික එහෙම පිට වෙන අසූචි ටික එහෙමනම් මේ 32 කොහොම ඇතිද? අසූචි වලට මැස්සෝ එනවා. ගන්ධසාරයි. 32ක් කොහොම ඇතිද? අපේ ඇඟෙන් පිටට යන්නේ පොඩ්ඩයි. එළියට වැටෙන එක පිළිකුල්නේ. කෙස් ටිකක් වැටුණත් පිළිකුල්, ලොම් පොඩ්ඩක් වැටුණත් පිළිකුල්. ඇතුලේ තියෙනවා වැඩි. මෙයා මේ අසුභ භාවනාව එක එක විදිහට මානසිකාර කරනවා මේ මල්ල ලිහලා. කෙස් ටිකක් බිමට දැම්මට පස්සේ පිළිකුල් වෙන්නේ කෙස් ටික විතරයි, පස් ටික නෙමෙයි. හැබැයි අපේ කෙස් ටික තියෙන්නේ හැමේ. කෙසුත් පිළිකුල්, හමත් පිළිකුල්. හැම තියෙන්නේ මාස් වල. හමත් පිළිකුල්, මාසුත් පිළිකුල්. කල්පනා කරලා බලනවා මෙයා. සංසිඳී යනවා. පින්වතුනි හරි පුදුමයි. මේ භාවනාව වඩපුවම හිත සංසිඳෙනවානේ. සැපේ ඇති වෙනවානේ. ප්‍රීතිය ඇති වෙනවානේ. ප්‍රීතිය ඇති වෙනවා. නමුත් රාගයෙන් හිටියට පස්සේ තොලපොට වේලෙනවා. ඇඟ දනවා. දාහය ඇති වෙනවා. ඊට පස්සේ ඒ රාගික ක්‍රියාවලින් පස්සේ මිනිසුන්ගේ ශරීර පණ නැතුව යනවා. ඊළඟට මිනිස්සු වැහැරිලා යනවා. අවසානයේ මොකක්වත් නැහැ. නාකි ආච්චිලා සීයලා වෙලා මැරිලා යනවා. කාමයේ හැසිරෙන ලෝක සත්වයා මැරිලා යනවා.
අසුභේ වඩන අයත් මැරිලා යනවා. ශ්‍රේෂ්ඨ හිතකින්. ඔවුන් ඉහළටම යනවා. ඉහළටම යනවා. මේ කායගත සති භාවනාව හරි පුදුම එකක්. ඒ නිසා තමාගේ කය හොඳට බලන්න ඕන. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. තමන්ගේ කය ගැන හොඳට බලන්න. එහි හොඳට හිසිය පිහිටවන්න ගත්තට පස්සේ තමයි බහිද්ධා කායේ ඥාන දස්සනං අබිනින්නාමේති කියලා කියනවා. අනිත් අයගේ ශරීරය පිළිබඳව තමා තුළ ඇතිවෙච්ච යථා දැක්මෙන් බලනවා. අවබෝධ වෙනවා. ඉති අජ්ජත් බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. බාහිරත් තමන්ගේ තියෙන එකම ශරීරයක් කියලා ප්‍රකට වෙනවා. ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ආහාර නිසා හට ගන්නා වූ මේ කයි සමුදය හට ගැනීම නැතිවීම හට ගැනීම නැතිවීම පේන්න ගන්නවා. ඊට පස්සේ මේ විදිහට මේ භාවනාව කරගෙන යනකොට කුණප කොටස් 32ක් සහිත මම මගේ ආත්මය කියලා ගන්න බැරි කුණප කොටස් 32ක් පැක් කරලා තියෙන ශරීරයක් තියෙනවා කියලා අත්තිකායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. හොඳට සිහිය පිහිටනවා. බලවත්ව සිහිය පිහිටනවා. ඥානයත් පිහිටනවා. අනිසිතෝච්ච විහෙරති. ඇලෙන්නේ නැහැ ශරීරයට. දැන් තමයි ඇලෙන්නේ නැත්තේ. සමුදේ වය දකින්නත් ඕන. නචකින්ච ලෝකේ උපාදීති. කිසිම දෙයක් ලෝකේ මම මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න දෙයක් එයාට පේන්නේ නැහැ. මෙන්න මේ විදිහටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කායානුපස්සනා භාවනාවේ යෙදෙනවා. ඔය තමයි කාටත් කරන්න පුළුවන් භාවනාවක් ගැන අද කියලා දුන්නේ අසුභ භාවනාව. නැත්නම් පිළිකුල් භාවනාව. යටිපතුලෙන් උඩට කෙස්රොදින් පහළට මේ ශාරීරියේ දෙතිස් කුණප කොට්ටාසියෝ විමසා බලන භාවනාව ගැන. ඉතින් අද වෙලාවේ හැටියට අපි මතක් කළේ. ඉතින් අපි ඉදිරියටත් තව කරුණු කීපයක් කියලා දෙන්නම්. දැනට භාවනාව පුරුදු වෙන්න ওই කරුණු ටික ප්‍රමාණවත්. ඉතින් මේ ලෝකයේ සියලු සත්වයා තුළ මේ බුද්ධ ශාසනයක විතරයි වෙන කිසිම ආගමක නැහැ මේ අසුභ භාවනාව කියන එක. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ භාවනාව කාගේ සිත් තුළ පිහිටත්වා කියලා සෙත්පතනවා. ඉතින් පින්වත්නි අද මේ උතුම් කායානුපස්සනා භාවනාව ගැන මේ ධර්ම දේශනාවේ ධර්ම දායකත්වයේ සලසන්නේ ඊශ්‍රායලයේ සේවයෙන් යුතු පින්වත් සංජීවනී නිරෝෂිකා චන්ද්‍රානී බදුල්ලගේ සහ මංගලිකා කුමාරසිංහ යන පින්වතුන් විසින්. ඉතින් මේ නැත්තම් අප්‍රමාණ පිනක් රැස් කරගත්ත සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ට පින් දෙනවා. ඒ වගේම මේ පින්වතුන් නමින් මිය පරලෝකීය සංජීවනී නිරෝෂිකා මහත්මියගේ නමින් වසර 23කට පෙර මිය පරලෝකීය ප්‍රේමසිරි වීරසිංහ පියාණන් ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. චන්ද්‍රානි බදුල්ලගේ මහත්මිය නමින් මිය පරලෝකීය බී වීරසේන පියාණන්ට බී දයාරත්න ස්වාමියාට බී විජේසිරි සහ බී ගාමිණී යන සොහිරන්ට බී අප්පුසිඤ්ඤෝ මාමාට ඩී.පී. පොඩිනෝනා නැන්දාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මංගලිකා කුමාරසිංහ මහත්මියගේ නමින් මීට මාස 8කට පෙර මිය පරලෝකීය ඒ.ඩී. සේදිරිස් පියාණන්ට මීට වසර 16කට පෙර මිය පරලෝකීය කේ.පී. මැගිලින් මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ මිය පරලෝකීය සියලු ඥාතීන් පරලෝක සැපයටපත් වේවා. ඒ වගේම අපි මේ විදිහට මේ කායानुපස්සනා භාවනාව අපි ඉගෙන ගන්නේ වචනයක් ගානේ අපිට විස්තර කරලා පැහැදිලි කරලා මේ බුද්ධ දේශනාව අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ අපිට පුරුදු කරපු නිසා අපිට කියලා දුන්න නිසා අපිට මේ ධහමේ පිහිට සැලසුණු නිසා පරම පූජනීය ගුරු දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා.
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ පින් බලයෙන් ධර්ම අවබෝධයම සැලසේවා. ඒ වගේම සංජීවනී නිරෝෂිකා මංගලිකා කුමාරසිංහ යන අයගේ නමින් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට, චන්ද්‍රානි බදුල්ලගේ මහත්මිය නමින් සුජීවත්ව සිටින විජේසිරි කුමාරසිංහ සොයුරාට, ඒ වගේම සුජීවත්ව සිටින මෑණියන්ට නිදුක් නිරෝගී සුව, ඒ වගේම මේ ඊශ්‍රායලයේ සේවයේ ඉඳලා සංජීවනී, චන්ද්‍රානි, මංගලිකා යන පින්වතුන් මේ ධර්ම දානයේ සැලසුවේ. ඉතින් මේ පින්වතුන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී මේ ධර්ම දානේ දුන්න පින එක්කෙනෙක් හරි මේ ධර්මයේ පුරුදු කළොත් මේ අහපු හෝරාවක කාලයක උනත් බොහෝ පින් රැස් කරගත්තා. ඒ සියලුම පින් සියලු දෙනාට අනුමෝදන් වෙලා ඒ වගේ මේ ධර්මයේ ශ්‍රවණය කළ කාර්ය මල්ලේ සියලු දෙනාටත්, ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන් සියලු දෙනාට කාතුලත් මේ කයේ යථා ස්වභාවය අවබෝධ කරගන්නට කායගත සතියේම සිත පිහිටාවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.